සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි. සද්ධර්ම දානය ලෝක ධාතුවේ ඇති හැම දානයක්ම අභිභවනය කළ බව අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා. මීට වඩා උතුම් දානයක් මේ ලෝකෙ වෙන නැති බවයි ඒ පැහැදිලි කළේ. එවන් උතුම් මහා පින්කමක් සිදු කරගන්න සූදානම් වෙන මේ සත්පුරුෂ පින්නතුන්ට ඒ පින්කම මුදුන්පත් කර ගැනීම සඳහා සද්ධර්මයට කැමති ලංකාවාසී ලෝකවාසී සියලු දෙනා වෙනුවෙන්ම ධර්ම දානය සිදු කිරීම වෙනුවෙන් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මං යොදාගත් ගාථා රත්නයයි මුලින් සිහිපත් කරන්නට යෙදුනි. මේ ගාථා රත්නය මං හිතන්නේ මේ ලොකු කුඩා හැම කෙනෙකුටම හොඳට පාඩම් තියෙන ගාථා රත්නයක්. මේ ගාථා රත්නයේ අන්තර්ගත වෙන්නේ මංගල සූත්‍රයේහි 4 වෙනි ගාථාව හැටියට. අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ තියෙන උතුම් මංගල කාරණා 38ක් දේශනා කොට වදාළා. ඒ මංගල කාරණා කියලා කියන්නේ ලෝකේ තියෙන උතුම්ම කාරණා. මේ කාරණාවල් වලට වඩා තවත් උතුම් කරුණු මේ ලෝකේ නැහැ. යම්තාක් උතුම්ද ඒතාක් උතුම් කාරණා 38ක් තමයි මේ මංගල සූත්‍රයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. මේ ගාථා රත්නයේ තුල ඒ උතුම් මංගල කාරණා 3ක් අන්තර්ගත වෙලා තියෙනවා. පළවෙනි කාරණාව තමයි මව්පියන්ට උපස්ථාන කිරීම. මාතා පිතු උපට්ඨාන. පුත්තදාරස්ස සංඝහු. අඹදරුවන්ට සංග්‍රහ කිරීම. අනාකුලාච කම්මන්තා. නිරවුල් වූ කර්මාන්තවල නිරත වීම. ඒතං මංගල මුත්තම. මේ ලෝකේ තියෙන උතුම් මංගල්‍යයන් 3ක් හැටියට පැහැදිලි කළා. අපි අද ධර්ම දේශනාවේදී මේ කාරණා 3ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ සඳහා දීර්ඝ කාලයක් අවශ්‍යයි. මේන් එක කාරණාවක් අරගෙන අපි මේ කාරණාව ටිකක් විස්තරාත්මකව සාකච්ඡා කරමු. මම සාකච්ඡා කරන්න කල්පනා කළේ මේ ගාථා රත්නයේහි සඳහන් වෙන පළවෙනි මංගල කාරණාව. මව්පියන්ට සැලකීම. මාතා පිතු උපට්ඨාන. මේ ශ්‍රේෂ්ඨ වූ මංගල කාරණාව වර්තමානයේ අපින් ගිලිහිමින් යන බව බොහෝ තැනදී අපිට දකින්න ලැබෙනවා. ප්‍රධානම හේතුව තමයි මව්පියන් කියන්නේ කවුද කියන කාරණාව නිවැරදි අවබෝධයකින් තහවුරු කරගත්තේ නැති නිසා.
අපේ බුදුරජාණන් වහන්සේ මව්පියෝ පිළිබඳව කරුණු සඳහන් කරනකොට තව ගාථාවකින් දේශනා කොට වදාලා බ්‍රහ්මාති මාතා පිතරු පුබ්බා චරියාති උච්චරේ ආහු නෙය්‍යාච පුත්තානං පජාය අනුකම්පකා. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා මේ මහා ශ්‍රේෂ්ඨ ගාථාව මව්පියන්ගේ ගුණ වර්ණනා කරපු උතුම් ගාථාවන්ගෙන් එකක්. මේ මව්පියෝ මහා බ්‍රහ්මයාට සමානයි කියලා. බ්‍රහ්මාති මාතා පිතරු. මහ බඹු ගාව තියෙන සුවිශේෂී ගුණාංග 4ක්. අපි ඒවට කියන සතර බ්‍රහ්ම විහරණ කියලා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මේ ගුණ 4න් මව්පියෝ පොහොසත්. ඒ නිසා මහා බඹු වගේ කියලා දේශනා කළා. පුබ්බා චරියාති උච්චරේ. పూర్ව ආචාර්යවරු කියලා දේශනා කළා. තමන් මේ ලෝකයට බිහි කරගත්ත දරුවට මේ ලෝකේ හැසිරෙන හැටි, කටයුතු කරන හැටි, පිළිපදින හැටි ඉස්සරලාම කියලා දෙන්නේ මව්පියෝ. විධිමත් පාසලට යන්න ඉස්සරලා ජීවිතය පිළිබඳව කියලා දෙන්නේ මව්පියෝ. ආන් ඒ නිසා పూర్ව ආචාර්යවරු අම්මා කියන්නේ කවුද? තාත්තා කියන්නේ කවුද? ගුරුවරු කියලා කියන්නේ කවුද? වැඩිහිටියෝ කවුද? විශේෂයෙන් තුනුරුවන් කවුද? මේ කරුණු කියලා දෙනවා. ඒක තමයි විශේෂ කාරණාව මේ పూర్ව ආචාර්යවරයාගේ. ආහුනෙය්‍යාච පුත්තාන. ආහුනෙය්‍ය කියන ගුණය මහා සංඝයා ගැන කතා කරනකොට අපි අහනවා. ආහුනෙය්‍යයි. බොහෝම දුර ගිහිල්ලා ධන සම්පත් හොයාගෙන ඇවිල්ලා පෝෂණය කරන්න වටිනවා. ඒ විතරක්ද? තමන්ගේ නිවසේ විශේෂ උත්සවයන් සඳහා විශේෂ අවස්ථා සඳහා පිළියෙල කරලා තියෙන ආගන්තුක භෝජනය පිළිගන්න මහා සංඝයා සුදුසුයි. මේ තමයි ආහුනෙය්‍ය ගුණය. බොහොම කෙටියෙන්. මව්පියෝ ගාවත් ඒ ගුණය එහෙම්මම තියෙනවා. අම්මා තාත්තා පෝෂණය කරන්න වත්කම් නැත්තම් බොහොම දුර බැහැර ගිහිල්ලා හරි රැකී ආරක්ෂා කරලා ධනෙ උපයලා ගෙනල්ලා පෝෂණය කරන්න දෙන්න වටිනවා. ලොකු මහත් වෙලා දරුමල්ලු ආවාහ විවාහ වෙලා වෙන වෙන නිවාසවල පදිංචි වෙලා තම තමන්ගේ පෞද්ගලික ජීවිත තහවුරු කරගෙන ඉන්න වෙලාවේ යාළු මිත්‍රයෝ හිතවතුන් ඒ ගෙවල් වලට නොඑක් අවස්ථා සඳහා සහභාගී වෙන්න පුළුවන්. ඒ අය වෙනුවෙන් හිතා ප්‍රණීත භෝජන සකසලා තියෙනවා වෙන්න පුළුවන්. හදිසියේ මව්පියෝ ඒ නිවසට පැමිණියොත් ඒ යාළු මිත්‍රයන් වෙනුවෙන් සකසලා තියෙන ආගන්තුක භෝජනය ඒ අයට නැතත් අම්මා තාත්තට දීලා පෝෂණය කරන්න ඒ දෙන්න වටිනවා. ආහුනෙය්‍යාච පුත්තාන පජාය අනුකම්පකා. ප්‍රජාවට අනුකම්පා කරනවා. බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලා විසින් මව්පියෝ ගැන එහෙම සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මව්පියෝ කියලා කියන්නේ පින්නතුණි මේ ලෝකේ හරි විශේෂ පිරිසක්. මේ අම්මා තාත්තා කියන මාතෘකාව බොහොම පහසුවෙන් කතා කරලා ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි. කොහොම පටන්ගෙන කොහොම ඉවර කරන්නද කියන කාරණාව පවා තීරණය කරන්න බැරි මේ ලෝකේ බොහොම ගැඹුරු මාතෘකාවක් අම්මා තාත්තා කියලා කියන්නේ. වටිනාකම සීමාවක් කරලා දක්වන්න බෑ.
දසවස්තුක සම්මාදිට්ඨිය පිළිබඳව පැහැදිලි කරන තැන. අත්ති මාතා අත්ති පිතා. මවෙක් ඇත පියෙක් ඇත කියලා සඳහන් කරනවා. දතවස්තුක මිත්‍යා දෘෂ්ටියේ නම් මවෙක් නැත පියෙක් නැත කියලා සඳහන් කරනවා. හැබැයි බෞද්ධයෙක් බවට පත් වෙන්න දසවස්තුක සම්මාදිට්ඨිය තියෙන්න ඕනේ. ශ්‍රේෂ්ඨ උතුම් බෞද්ධ ජීවිතයක ඉතුරු කාරණා ටික සම්පූර්ණ කරන්න දසවස්තුක සම්මාදිට්ඨිය මත පිහිටන්න ඕනේ. එහෙනම් එතන මූලික කාරණාවක් හැටියට මව සහ පියා පිළිබඳව සඳහන් කරලා තියෙනවා. අම්මා තාත්තගේ උතුම් බව මේ දෙපළ ලෝකයට කොච්චර ශ්‍රේෂ්ඨද කියන බව මනාව තහවුරු කරන තැනක් තමයි මෙතන. අපේ පින්නතුන් අහලා තියෙනවා මේ ලෝකේ තියෙනවා මහා පාප කර්ම පහක්. අපි ඒවට කියනවා ආනන්තරීය පාප කර්ම කියලා. අනිත් පාප කර්ම කෝක කරලත් නිරේට යන්නේක පස්සට දාගන්න පුළුවන්. අපි අතින් ඕන තරම් පව් සිද්ධ වෙනවනේ. අපි කරන අකුසල කර්ම හුඟක ප්‍රතිඵලය තමයි මරණින් මත්තේ නිරේගාමී වෙන එක. සතර පාය උපද්දවන එක. නමුත් සිද්ධ කරන වෙනත් මහ කුසල කර්මයන් නිසා ඒ අකුසල කර්මයන්ගේ ශක්තිය යටපත් කරන්න පුළුවන්. අපිට අකුසල් නැති කරන්න බෑ. අපිට අකුසල් අහෝසි කරන්න බෑ. එහෙම වෙන්න නම් සෝවාන් ආර්ය තත්වයටපත් වෙන්න ඕනේ. නමුත් අකුසල් යටපත් කරන්න පුළුවන්. විපාක දෙන එක පහු කරන්න පුළුවන් මහ කුසල ශක්තියක බලයක් නිසා. ආන් එහෙම යටපත් කරන්න බැරි මහ ප්‍රධාන අකුසල් පහක් ලෝකේ තියෙනවා. යම් කෙනෙක් මේ ජීවිතේ ඒ අකුසලයක් සිද්ධ කරගෙන තියෙනවා නම් මරණයත් එක්ක නිරේ උපදින එක සැක නැහැ. ගිහි පරාජිකා තත්වයට පත්වෙච්ච අය කියලා ඒ අයට කියන්නේ. ගිහි අය අතින් වුණොත් ඒක ගිහි පරාජිකාවල්. ප්‍රධාන කාරණාව පළවෙනි එක සංඝ ભેදය. දෙවෙනි එක ලෝහිතුප්පාදක කර්මය. භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවේ ලේසෙලවීම. තුන්වෙනි එක රහතන් වහන්සේලා ඝාතනය කිරීම. හතරවෙනි එක මව නැසීම. පස්වෙනි එක පියා නැසීම. මේ කර්ම පහෙන් එකක් කරගත්තොත් නිරයෙන් නිදහස් වෙන්න බැරුව යනවා. පින්නතුනි මේ කාරණා පහ මෙහෙම සඳහන් කරාම මෙතෙන්ට අම්මා තාත්තා අන්තර්ගත වෙලා තියෙනවා. නමුත් අපේ අම්මට වඩා අපේ තාත්තට වඩා බොහොම සිල්වත් අය මේ ශාසනයේ මේ ලෝකේ ඉන්නවා. රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම ආනන්තරීයයි. නමුත් රහත් වෙන්න සූදානම් වෙච්ච පිපෙන්න තියෙන මල් කැකුලක් වගේ මෝරලා ඉන්න කෙනෙක් තමයි අනාගාමීන් වහන්සේ කියලා කියන්නේ. සෝවාන් වෙලා සකදාගාමි වෙලා අනාගාමි වෙලා ඉන්නේ. ඊළඟට රහත් වෙන්නයි තියෙන්නේ. නමුත් ඒ තරම් මහ පිනෙන් පිරිච්ච මේ ජීවිතෙන් රහත් වෙන්න බැරි වුණොත් මරණයට පත්වෙච්ච ගමන් බඹලොව උපදින මේ අනාගාමීන් වහන්සේ ඝාතනය කළොත් ආනන්තරීයයි කියලා අපේ ධර්මයේ කොහෙවත් සඳහන් කරලා නැහැ. මහ ගුණවත් උත්තමයෙක් ඝාතනය කරපු නිසා මහ කුසලයක් තියෙනවා. ඒ කාරණාවෙන් ඒ ජීවිතෙන් ඒකාන්තයෙන්ම නිරේ උපදිනවා කියලා සඳහන් කරලා නැහැ. ඒ කර්මයක් යම් කුසල ශක්තියකින් යටපත් කරලා තියන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් සකදාගාමි සෝවාන් කියන උත්තමයන් වහන්සේලා මහා පුණ්‍යවන්තයි.
නමුත් මේ සෝවාන් සකදාගාමි අනාගාමි කියන උත්තමයන් වහන්සේලා තුන් දෙනාම ඝාතනය කළත් ආනන්තරීය කියලා සඳහන් කරලා නැති වුණාට සමහර වෙලාවට තවම තිසරණ පන්සිල්වත් නැති. නමුත් මා බිහි කර මව ඝාතනය කළොත් ඒකාන්තයෙන්ම ආනන්තරීයයි. තාම පස්පවින් වැළකීලා නැති පියා ඝාතනය කළොත් ඒකාන්තයෙන් ආනන්තරීයයි. එහෙනම් අර මහා සීලවන්තයින් තුන් දෙනා ඝාතනය කරලත් ආනන්තරීය නොවෙනකොට තාම තිසරණ පන්සිල්වත් නැති මව්පියෝ ඝාතනය කළොත් ආනන්තරීයයි කියලා මේ ලෝකෙ මේ කාරණාව මෙතෙන්ට ආවේ අම්මා තාත්තා කියන දෙන්නගේ ගුණය කොයිතරම්ද කියන කාරණාව අපිට හිතාගන්න බැරි බව තහවුරු කරන තව එක සාධකයක්. අන්න ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ මව්පියන්ට සැලකීම කියන කාරණාව මේ තරම් උසස් තැනට ගෙනල්ලා පෙන්නලා තියෙන්නේ. මේ ලෝකේ උසස්ම කාරණා 38ට මේ කාරණාව අන්තර්ගත කරලා තියෙන්නේ. විශේෂයෙන් අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා තමන්ට ජීවිතය දානය කරලා දුන්න අම්මට තාත්තට නම් කවදාවත් සලකලා ඉවර කරන්න බෑ කියලා. එක තැනක භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා තමන්ගේ අම්මයි තාත්තයි දරුවෙක් දෙවුර මත තියාගෙන 100ක් අවුරුද්දක් මව්පියන්ට උපස්ථාන කරනවා. අවුරුදු 100ම මව්පියෝ ඉන්නේ දෙවුර මත. වැසිකිලි කිරීම, කැසිකිලි කිරීම ආදී සියල්ලම කරන්නේ මේ උර මතමයි. ඒ සියල්ලම සෝදා පවිත්‍ර කරගෙන ඒ දෙපළත් සෝදා පවිත්‍ර කරලා තමනුත් සෝදා පවිත්‍ර වෙමින් 100ක් අවුරුද්දම බිම තියන්නෙම නැතුව දෙවුර මත තියාගෙනමයි උපස්ථාන කරන්නේ. මේ කාරණාව කරන්න පුළුවන්ද කියලා අපි අය හිතන්නකෝ. නමුත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා 100 අවුරුද්දක් එහෙම උපස්ථාන කරලා මව්පියෝ බිමින් තියාපු දවසට අපේ ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ ඒ දරුවා මව්පියන්ට සැලකුවේ නැහැ කියලා. මව්පියන්ට සැලකුවා මදි කියලා. එහෙම සලකලාවත් මව්පිය ණයෙන් නිදහස් වුණා කියලා ධර්මයේ දේශනා කරලා නැහැ. දැන් තේරෙනවද ඒක කොච්චර ගැඹීරද කියලා? අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේ මහ පොළොව තලයේ සත්‍රුවණින් පුරවලා සතර මහා දීපේ සක්විති කරලා අගරජු කරලා සතර මහා දිවයින සහ 2000ක් කොදෙව් දූපත් කියලා කියන්නේ. ජම්බුද්දීපේ, උතුරු කුරු දිවයින, පූර්ව විදේහය, අපරගෝ යානේ. මේ සතර මහා දිවයිනේ රජ කරවලා මව්පියන්ට සත්කාර කළත් රජ කෙරෙව්වත් ඒ මව්පිය ණයෙන් නම් නිදහස් වෙන්න බෑ කියලා. අම්මා තාත්තා සක්විති කළත් මව්පිය ණයෙන් නිදහස් වෙන්න බෑ. දින්නාහම් භික්කවේ නසුප්පතිකාරකං වදාමි. කතමේ සංදින්නම් මාතූච පිතූච. මහණෙනි මේ ලෝකේ දෙන්නෙක් ඉන්නවා කවදාවත්ම සලකලා ඉවර කරන්න බැරි. කවුද මහණෙනි? මාතූච පිතූච. මව සහ පියා. මෙහෙම වෙන්න ප්‍රධාන හේතුව මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න ඔබ මම අපි හැමෝම වැඩියෙන්ම කැමති වස්තුවක් තියෙනවා නම් වැඩියෙන්ම ප්‍රියමනාප වස්තුවක් තියෙනවා නම් ඒ අන් හැම දෙයකටම වඩා තමන්ගේ ජීවිතේට මේ ලෝකේ හැම කෙනෙක්ම වැඩියෙන්ම කැමති තමන්ගේ ජීවිතේට. මම මගේ ජීවිතේට ඒ තරම්ම කැමති වුණාට මට මගේ ජීවිතයේ ආත්මය සුරක්ෂිත කරගන්න බැරි කාලයක් තිබුණා. මව් කුසේ ඉන්න කාලේ මට මගේ ජීවිතේ සුරක්ෂිත කරගන්න හැකියාවක් තිබුණේ නැහැ.
මේ අම්මා තාත්තා තමයි කුස ඇතුලේ ඒ ජීවිතේ පෝෂණය කළේ. විශේෂයෙන් අම්මා. අවශ්‍ය නම් කුස ඇතුලේම විනාශ කරලා දාන්නත් තිබුණා. කපලා කොටලා ගබ්සා කිරීම කරලා අයින් කරන්නත් තිබුණා. වෙනත් බේත් හේත් ආදිය පාවිච්චි කරලා දිය කරලා හොදලා අයින් කරලා දාන්නත් තිබුණා. මම කොච්චර අකමැති වුණත් ඒ தത്വයටපත් වෙන්නේ. නමුත් මට අකමැත්ත හැර වෙන කරන්න දෙයක් නෑ. එහෙම අවස්ථාවන් වලට මූණ පාන අය කෝටි ගණන් මේ ලෝකේ ඉන්නකොට අපේ දෙමව්පියෝ අපිට එහෙම කළේ නෑ. අනන්ත දහදුක් විඳ විඳ ලෝකෙ විඳින දරුණුතම වේදනාවත් ඉවසගෙන මේ ලෝකෙට බිහි කෙරුවා. පිනතුනි බිහි වුණා කියලා අපිට ආරක්ෂා වෙන්න හැටියක් තිබුණේ නෑනේ. බිහි කරලා කොහේ හරි තිබ්බනම් බලු කපුටු ආදීන්ගෙන් කරදර පැමිණෙනවා. කූඹින්ගෙන් කඩියන්ගෙන් කරදර පැමිණෙනවා. වෙනත් සත්තුන්ගේ උපද්‍රව වලට භාජනය වෙනවා. අපිට අපේ ජීවිතේ ආරක්ෂා කරගන්න බැරි කාලේ අම්මා තාත්තා එකතු වෙලා මැස්සෙකුට මදුරුවෙකුටවත් වහන්න දෙන්නේ නැතුව අපේ ජීවිතය ආරක්ෂා කරා. එහෙම ආරක්ෂා කරලා පෝෂණය කරලා තමයි තනියම ජීවිතය පිළිබඳව වගකීම අපිට දරන්න පුළුවන් කාලේ එනකම් ආරක්ෂා කළා. ඒක නිසා අපිට මව්පියෝ පිළිබඳව තියෙන පුදුම ණය බරක්. මේ ජීවිතේ මෙතෙන්ට පෝෂණය කරලා දුන්න නිසා මම මුලිනුත් සිහිපත් කළා මේ කාරණාව මෙතකයි කියලා සාකච්ඡා කරලා ඉවර කරන්න බැරි කරුණක් කියලා. විශේෂ කරුණු කීපයක් තමයි දේශනාවෙන් සාකච්ඡා කරන්නේ. මේ ජීවිතේ මට දානය කරලා දුන්නහම මට මගේ ආත්මය වෙනුවෙන් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? මෙතෙක් කල් මේ සංසාරේ ආපු දුර සතර අපායවල වල විඳලා තියෙන දුක සීමාවක් නෑ. එක අම්මා කෙනෙක් වෙනුවෙන් සසර අඬාපු කඳුළු මහා සාගරයේ ජලය පරාජය කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒ තරම්ම සංසාරේ ඉපදිලා තියෙනවා. නිරයවල් වල ගියපු වාර සීමාවක් නෑ. එහෙම දුක් විඳපු සංසාර ජීවිතේට සදහටම විරාමයක් තියන්න පුළුවන් ආත්මයක් මට ලබලා දීලා තියෙනවා. ඒ කාරණාව නිසා කොයි තරම් අපි ණයද කියන කාරණාව තහවුරු කරන්න බැරුවයි එන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මව්පියන්ට විශේෂයෙන් උපස්ථාන කරන්න ඕනේ කියලා. ජීවිත පරිත්‍යාගයෙන් උපස්ථාන කරන්න ඕනේ කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ මේ විදිහට කරුණු අපිට ගෙනහැර දක්වලා භාග්‍යතුන් වහන්සේත් මව්පියන්ට උපස්ථාන කළා. ඒ කාරණාව බුද්ධ ජීවිතයෙන් මනාව ලෝක සත්වයාට ආදර්ශයක් බවට පත් කළා. මහ බෝසතාණන් වහන්සේ මේ ලෝකෙ බිහි කරලා දවස් 7ක් යනකොට මහා මායා දේවින් වහන්සේ මේ මනුස්ස ජීවිතයෙන් සමුගත්තා. ලෞතර සම්මා සම්බුද්ධත්වයේ ලබාගත්ත අපේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ මෑණියන් සංසාරයෙන් එතර කරවන්න කල්පනා කළා. මාතෘ දිව්‍ය රාජය හැටියට ඉපදිලා ඉන්නවා. නමුත් තාම සසරින් මිදිලා නැහැ. එක වස් කාලික තව්තිසාවට වැඩම කරලා තුසිතේ ඉන්න මාතෘ දිව්‍ය රාජයාට තව්තිසාවට වඩින්න කියලා මතක් කරලා අවබෝධ කරගත්ත ධර්මයේ ගැඹුරුම හරිය අභිධර්ම පිටකේ දේශනා කරලා මාතෘ දිව්‍ය රාජයා ඇතුළු කෝටි ගණන් දෙවිවරු සෝවාන් තත්ත්වයට පත් කරන අතර තමන්ගේ මවත් සසරින් එතර කරවන්න සෝවාන් තත්ත්වයට පත් කරලා මව වෙනුවෙන් කරන්න තිබුණා නම් යම් සංග්‍රහයක් ඒ සංග්‍රහය සිදු කරන්නට යෙදුණා.
එතකොට මව්පිය අම්මගේ ණයෙන් නිදහස්. තාත්තා වෙනුවෙන් කරන්න තිබිච්ච සංග්‍රහයත් එහෙම්මම කළා. සුද්ධෝදන මහරජුරු ගිහි කෙනෙක් හැටියට පිරිනිවන් පාන තැනට රහත් වෙන තැනට කටයුතු කළා. සුද්ධෝදන මහරජුරු රහත් වෙලා පිරිනිවන් පෑවා භාග්‍යතුන් වහන්සේගේ උපකාරය නිසා. තමන් හදා වඩාගත්ත සුළු මවට භික්ෂුණී ශාසනයට ඇතුල් වෙන්න අවස්ථාව ලැබලා දීලා රහත් වෙන්න පාර පෙන්නලා සංසාරයෙන් එතර කළා. මව්පියන් වෙනුවෙන් කරන්න තිබුණා නම් යුතුයකම ඒ ඉහළම යුතුයකම භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණ කරලා අපිට පෙන්නවා. මමත් මේ යුතුයකම් ටික සම්පූර්ණ කරනවා. ඔබ ඒක අනිවාර්යෙන් කළ යුතුයි කියලා. ඒක අපි අතින් කෙරෙන්න ඕන අත්‍යවශ්‍ය කාරණාවක්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ යම් කෙනෙක් මව්පියන්ට සලකනවා නම් මනාව අප උපස්ථාන කරනවා නම් ඒ අයගේ ජීවිතේට මහ පුදුම රැකවරණයක් තියෙනවා කියලා. අපි පින්නතුන් අහලා ඇති අපේ ජාතක පාළියේ තියෙනවා සංක කියලා ජාතක කතාවක්. මේ ජාතක කතාවේදී පැහැදිලි කරනවා මහ මුහුදට අධිපති දිව්‍යාංගනාවක් ඉන්නවා කියලා. ඇයට පැවරිච්ච විශේෂ රාජකාරි 3ක් තියෙනවා. මේ සාගරයට වැටුනොත් තිසරණ තියන අය. තෙරුවන් සරණ ගියපු අය සාගරයට වැටුනොත් ඒ අය සාගරයේ ගිලිලා මැරෙන්න බෑ. ඒකාන්තයෙන් ඒ අය බේරන්න ඕනේ. හරියටම තිසරණ තිබුණොත් මහ මුහුදේ වැටිලවත් බේරෙන්න බෑ. මහ මුහුදේ වැටිලා මැරෙන්න බෑ. ඒ අය බේරන්න ඕනේ. ඒක තමයි අර දිව්‍යාංගනාවගේ රාජකාරිය. සිල් තියන අය මහ මුහුදට වැටුනොත් මරන්න නැතුව බේරන්න ඕනේ. ගිලිලා මැරෙන්න දෙන්න එපා කියලා ඇයට නියම කරලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි අම්මටයි තාත්තටයි උපස්ථාන කරන දරුවෙක් උපස්ථාන කරන කෙනෙක් මහ මුහුදට වැටුනොත් ඒකාන්තයෙන්ම බේරන්න ඕනේ. තිසරණ පන්සිල් ගැන එතන කතා කරලා නැහැ. මව්පියන්ට සලකනවා නම් මුහුදට වැටිලා මැරෙන්න දෙන්න එපා කියලා තියෙනවා. එතකොට මහා සාගරේ වැටුණත් පුදුම ආරක්ෂාවක්. මව්පියන්ට සලකන එක දරුවෙක් යක්ෂයෙකුගෙන් පවා බේරිච්ච අවස්ථාවක් ගැන අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඒ අපේ මහ බෝසතාණන් වහන්සේමයි. බෝධිසත්ව අවදී බරණැස් රජුරු තමන්ගේ පිරිසත් එක්ක මුව දඩේමේ යනවා. පිරිස එක්ක කතිකා කරගෙන තියෙන තමන් ළඟින් මුවෙක් පැනලා ගියොත් ඒ මුවාගේ අලාභය ඒ ළඟින් ගියපු කෙනා ගෙවන්න ඕනේ. පිරිසත් එක්ක එහෙම කතිකා කරලා දඩේමට යනකොට මුවෙක් ඉස්සරහට හම්බුණා. රජුරුව දුනුදිය ඇදලා මුවාට විද්දා. තමන්ගේ ඉස්සරහට එන ඊතලයේ දිහා බලාපු මුවා ඊතලෙන් එකපාරම මෑත් වෙලා නමුත් ඊතලයේ වැදිලා මැරුණා වගේ බිම වැටුණා. රජුරුව කල්පනා කළා රජුරුව දිනුවා කියලා. රජුරුව දුන්න පාතර දාගෙන ඊතලයක් අතට නොගෙන දෙවෙනි ඊතලයක් මැරිලා වැටිච්ච මුවා ළඟට ගියා. බොහොම ජයග්‍රාහී ලීලාවෙන් තමයි ගියේ. නමුත් මුවා ලොකු කපටි වැඩක් කළේ. මුවාට ඊතලේ වැදිලා තිබුණේ නැහැ. රජු ළඟට එනකොටම මුවා නැගිටලා පැනලා දීවා. රජුත් එක්ක හිටපු පිරිස හයියෙන් hina වුණා. රජුරවන්ට ලොකු ලැජ්ජාවක් ඇති වුණා. රජුරුව මුවා පිටිපස්සේ එළෙව්වා. ගොඩක් ශක්තිමත්. කොහොමද රජුරුව එළවලා මුවාට හැටි වැටිලා දුව ගන්න බැරුව මුවාගේ වේගය බාල වෙනකොට රජුරුවන්ගේ කඩුවෙන් කොටල දෙකට කැපුවා. දිග ලීයක් කපාගෙන මුවාගේ කෑලි දෙක දෙපැත්තේ ගැට ගහගෙන
කරේ තියාගෙන එනකොට රජුරන්ට වෙහෙසයි බොහෝ දුර දුවලා. විශාල පත්‍ර සහිතව වැඩිච්ච නුග ගහක් යට රජුරු විවේක ගත්තා. විවේක අරගෙන රජුරු නැගිටලා යන්න යනකොට ඒ නුග ගහට අධිපති යක්ෂයා රජුරවන්ට යන්න දුන්නේ නැහැ. මගේ හෙවණට ආපු ඔබ මගේ ආහාරය බවට පත් වෙලා ඉවරයි කිව්වා. රජුරු ගොඩාක් බය වුණා. හැබැයි රජුරු යක්ෂයාගෙන් ඇහුවා අද විතරක් කෑවහම ඇද්ද? හැම දවසටම කන්න තියෙනවා නම් හොඳ නැද්ද? යක්ෂයා කිව්වා හැමදාම කන්න තියෙනවා නම් හොඳයි. එහෙනම් අදට මේ මුවා කන්න හෙට ඉඳලා බත්තලියක් එක්ක මිනිහෙක් එවනවා කියලා. රජුරු පහුවදා ඉඳලා බත්තලියකුත් එක්ක හිරකාරයෝ යවුවා. දැන් හිරකාරයෝ ඉවරයි. වෙන යවන්න කෙනෙක් නැහැ. ඇතාගේ පිටේ කහවණු තියලා අඬබෙරයක් යවුවා. යක්ෂයාට බත් ගෙනියන්න කැමති නම් යම් කෙනෙක් මේ කහවණු පොදිය ගන්න කියලා. අපේ බෝසතාණන් වහන්සේ ඊටාම දුප්පත් කුලයක ඉපදිලා. ඊටාම දුකසේ වෙහෙසිලා කුලී වැඩ කරලා. තමන්ගේ අම්මා පෝෂණය කර කර හිටියා. එදා ගිහිල්ලා අඬබෙරේ නවත්තලා ඇතාගේ පිටේ තිබිච්ච කහවණු පොදිය ගෙනහිල්ලා අම්මට දීලා රජුරුව ළඟට ඇවිල්ලා කිව්වා මම කැමතියි යක්ෂයා ගාවට යන්න. රජුරුව ඇහුවා මොනවද ඕනේ කියලා. මට දෙන්න ඔබ වහන්සේගේ රත්තරන් මිරිවැඩි සඟලයි. මට දෙන්න ඔබ වහන්සේගේ මංගල අසිපතයි. මට දෙන්න ඔබ වහන්සේ ඉහෙල ගන්න සුදු කුඩෙයි මට දෙන්න කිව්වා. ඒ ටික රජුරුව ලබා දුන්නා. බත්තලියක් දුන්නා. රත්තරන් භාජනයක දාලා තිබිච්ච බත්තලිය ගෙනියන්න සේවකයෝ දෙන්නෙකුත් දුන්නා. මේ කුමාරයා සේවකයොත් එක්ක නුග ගහ ගාවට ගියා. නුග ගහ ළඟදී රජුරුවන්ගෙන් ඉල්ලගත්ත රත්තරන් මිරිවැඩි සඟල දාගත්තා. කුඩේ ඉහළ ගත්තා. බත්තලිය ඉල්ලගෙන කඩුවේ කෙළවරේ තියාගත්තා. දැන් මේ හෙවණට ඇතුල් වුණොත් යක්ෂයාට අල්ලන්න පුළුවන්. හෙවණට ගියපු කෙනෙක් යක්ෂයාගේ ගොදුර වෙනවා. හෙවණ පෑගුවොත් යක්ෂයාගේ ගොදුර වෙනවා. බත්තලිය දිගු කරලා යක්ෂයාට කියනවා මේ බත්තලිය ගෙනව ගන්න කියලා. යක්ෂයා කල්පනා කරනවා රවට්ටලා මොහුත් අරගෙන කන්න ඕනේ. ඇයි වෙනද එහෙන හැමදාම එන මිනිස්සු බත්තලිය අරගෙන ගහේ හෙවණට ගියා. ඒ නිසා මිනිස්සුත් එක්කම කෑවා. ඒ නිසා කතා කරලා කියනවා එන්න මේ හෙවණට එන්න වාඩි වෙන්න. අපි දෙන්නම ඕකෙන් බාගේ කමු කියලා. ඒ වෙලාව සඳහන් කළා නැහැ. බත්තලිය අරගන්න. මොකද මම ඔබට ගොදුරු වෙලා නැහැ. මම ඔබේ හෙවණ පාගලා නැහැ. මං ඉන්නේ මිරිවැඩි සඟල උඩ. ඔබේ විමානේ හෙවණ මට වැටිලා නැහැ. මම ඉන්නේ කුඩේ යට. මම ඔබේ හෙවණට ඇතුල් වෙලා ඔබට බත් දෙන්නේ නැහැ. මේ කඩු මුණත උඩ තියලා දෙන්නේ. මේක අරගන්න. කරුණා කරලා ඒක ගත්තේ නැත්තම් මේ කඩුවෙන් දෙකට කපනවා කියලා කිව්වා. මාව ඝාතනය කළොත් සුතනු කියන මව පෝෂණය කරන දරුවත් මරාගෙන කෑවා කළ උඹට ලොකු අපකීර්තියක් එනවා. එහෙනම් අදින් පස්සේ උඹට මගේ රජ්ජුරුවන්ට කරදර කරන්නත් බෑ. මගේ රජ්ජුරුව ඉන්නේ හුඟක් ඈත. කැමති නම් බත්තලිය ගන්න. එහෙම නැතුව කරදර කරන්න આવොත් දෙකට කපනවා කියලා කිව්වා. යක්ෂයා බීතියටපත් වුණා. බත්තලිය විතරක් අරගත්තා. බෝසතාණන් වහන්සේ ඒ වෙලාවේ යක්ෂයාට ධර්ම දේශනා කළා. ධර්ම දේශනා කළා ප්‍රාණඝාතයේ විපාකය කියලා දීලා රාජ්‍යයට ගෙනහිලා රජ්ජුරුවන්ට දක්වලා රජ්ජුරුවන්ගේ අනුග්‍රහයෙන් රාජ්‍ය යක්ෂයා නතර කරගෙන යක්ෂයා ජීවත් වෙනතුරු යක්ෂයාට ආහාර පාන ආදීන් සංග්‍රහ කෙරෙව්වා. ඉතින් යක්ෂයාගෙන් බේරෙන්න පුළුවන් උනේ අම්මට සලකන පුතා මරාගෙන කෑවොත් උඹට මහත් අපකීර්තියක් වෙනවා. ඒ නිසා යක්ෂයාත් ඒකට බය වුණා මවට සලකන දරුවට කරදර කරලා බෑ කියලා. එහෙනම් මව්පියන්ට සලකනකොට මේ ලෝකෙ මොන තරම් යහපතක් අපිට උදා වෙනවද? අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු එක සූත්‍රයක් තියෙනවා පරාභව සූත්‍රය කියලා.
ඒ සූත්‍රයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා යමෙක් මව්පියන් පෝෂණය කරන්නේ නැද්ද? ජීවිතේ දානය කරලා දුන්න මව්පියෝ අත්හැරලා ඉන්නවද? ඒ අය මේ ලෝකෙ පිරිහිච්ච පුද්ගලයෝ කියලා. මව්පියන්ට නොසලකන අය මේ ලෝකෙ පරාජිතයෝ කියලා දේශනා කරන්නේ. ධන සම්පත් තියෙන්න පුළුවන්. යාන වාහන ගෙවල් දොරවල් තියෙන්න පුළුවන්. නමුත් මේ ජීවිතයේ දුන්න අම්මා තාත්තා පෝෂණය නොකළොත් ඔහු පරාජිතයෙක්. ඒ විතරක් නෙවෙයි. වසල සූත්‍රයෙන් දේශනා කළා. මව්පියන්ට නොසලකන්නා යම්සේද ඔහු වසලයෙක් කියලා. ඒ කියන්නේ මේ ලෝකේ ඊටාම පහත් පුද්ගලයෙක් කියලා. මේ කරුණු කාරණා වලින් අපේ භාග්‍යතුන් වහන්සේ මව්පියෝ කියලා කියන්නේ කවුද කියන කරුණ මනාව තහවුරු කරනවා. මව්පියන්ගේ ගුණ පැහැදිලි කරන ජාතක කතා ගණනාවක්ම අපේ ජාතක පාළියේ සඳහන් වෙනවා. ලෞතර බුදු වෙන්න පාරමිතා පුරන මහ බෝසතාණන් වහන්සේ තිරිසන් ආත්මවල පවා ඉපදිලා මව්පියන් අත් නොහල බව පැහැදිලි කරන ජාතක කතා බොහොම අපූර්වට විස්තර කරලා තියෙනවා. පින්නතුනි මේ හැම කාරණාවකින්ම අම්මා සහ තාත්තා කියන මේ දෙන්න මේ ලෝකේ කොයිතරම් ශ්‍රේෂ්ඨද? ආන් එවන් උතුම් මව්පියන්ට අපි අතින් වරදක් වෙනවනම් කතාවෙන්, බැල්මෙන්, හැසිරීමෙන්, වෙනත් ක්‍රියාවකින් යම් වරදක් වෙනවනම් ඒ හැම වරදක්ම අපිට විපාක දෙන තරම් හරි භයානකයි ඒ කාරණාව. ඒ කරුණු එකක් ගානේ පැහැදිලි කරන්න විචිත්‍රයි වගේම දීර්ඝයි. ධර්ම දේශනාවේ කාලයත් අපිට සීමා සහිත නිසා නිමා වෙමින් පවතින නිසා අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ යම් වරදක් අපි අතින් වෙලා තියෙනවා නම් මේ වෙනකොට මව්පියෝ තාම ජීවත් වෙලා ඉන්නවා නම් දෙපතුල ගාව දන ගහලා පසඟ පිහිටවල වැඳගෙන පිටිපතුල් සම්බාහනය කර කර පතුල් මත නලල තියාගෙන වෙච්ච සියලු වැරදි වලට සමාව ඉල්ල ගන්න එක නුවණක්කාර වැඩක් කියලා. එහෙම නැත්නම් විපාක දෙනවා. සමාව දුන්නොත් හොඳයි. නොදුන්නොත් ඒත් භයානකයි. නමුත් සමාව නොදෙන මව්පියෝ මේ ලෝකේ හරි අඩුයි. අපි කොයි තරම් කරදර කළත් මව්පියෝ අපිට ලෙන්ගතුයි. අම්මා තාත්තා මැරිලා නම් වලලප් තැනට ගිහිල්ලා සොහන ගාවට වෙලා සමාව ඉල්ලන්න කිව්වා. එතකොට නම් තේරෙනවා එහෙනම් කාරණාව කොච්චර ගැඹුරුද කියලා. සොහන ළඟට ගිහිල්ලා මිනි වලට වැඳලා සමාව ඉල්ලන්න කියලා කියන්නේ. වලලපු තැන දන්නේ නැත්නම් චෛත්‍යයක් බෝධියක් ළඟට ගිහිල්ලා මල් පහන් පූජා කරලා රැස් කරගත්ත පින මව්පියන්ට අනුමෝදන් කරලා සමාව ඉල්ලන්න කියලා දේශනා කළා. කාරණාවේ තරම්ම ගැඹුරු නිසා. එහෙනම් මව්පියෝ මේ ලෝකේ මොනතරම් දරුවන්ට උපකාර ඇත්තෝද? මොනතරම් ලෙන්ගතු වුණායේද? අම්මා සහ තාත්තා කියන වචනේ මේ ලෝකේ කොයිතරම් ගරු ගම්භීරද? ආන් ඒ කරුණ හිතලා තමන්ට ජීවිතේ දානය කරලා දුන්නේ දයාබරණීය මව්පියන්ට යම් ප්‍රමාණයකින් සලකන්න පුළුවන් නම් තමන්ගේ ශක්තියේ උපරිම ප්‍රමාණයෙන් සලකන එක වටිනවා. ඒක යාහුනෙයයි කියලා කිව්වේ බොහොම දුර ගිහිල්ලා හරි හම්බ කරගෙන ඇවිල්ලා අපෝපකාර සත්කාර සංග්‍රහ කරන්න වටිනවා. දරුවෝ කොච්චර දුක් විඳලා හම්බ කෙරුවත් ඒ සත්කාරය ලබන්නේ මව්පියෝ සුදුසුයි. පින්නතුනේ ඔය කාරණාව තේරුම් අරගෙන ජීවිතය දුන්න මව්පියන් ජීවිතයේ තිබෙන තුරු අත් නොහැර මව්පියන්ට කෘතගුණ සලකමින් මාතු පිතු ගුණයට සලකමින් අප්‍රමාණ කුසල් රැස් කරගෙන යුතුයකමක් සම්පූර්ණ කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ඔබ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයේ පෙරටුව ඒ ශක්තිය ධෛර්යය වාග්ය
වාසනාව උදා කරගන්න ලැබේවා කියලා ආශිර්වාද කරනවා.